මගේ ආදරේ ප්‍රේමාන්තයනි අද දවසේ වචනය එක්ක අපි ඉස්සරහට යනවා. අද දවසේ වචනය උන්වහන්සේ ධර්මදේශකයාගේ පොතේ කතා කරන දෙයක්. හැබැයි මේක ධර්මදේශකයා පොත බයිබලය කියලා කියන්නේ මගේ ප්‍රේමාන්තයනි හැම දෙයක්ම හැම જાතියේ කාරණාවකටම උත්තර තියෙන තැන. මේ ඇවිල්ලා කෙලින්ම බෞද්ධ දර්ශනයම තමයි ෆිලොසොෆි එකක් විදියට දර්ශනවාදයක් විදියට අපි හදාරද්දී ඒ කියන්නේ දර්ශනයක් එක්ක ඒ කියන්නේ දර්ශනය කියලා කියද්දී අපේ සිතෙන් තර්කානුකූලව හිතලා ගන්න තීරණ සහ උපකල්පන නිගමන. එතකොට විශ්වාසය කියලා කියන්නේ දර්ශනයක් නෙමෙයි. ඒ විශ්වාසය කියන්නේ ෆේත් එක කියද්දී ඒක ෆිලොසොෆි එකක් නෙමෙයි. මොකද ඒක ඔබට මම තර්කානුකූලව විශ්ලේෂණය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. විශ්වාසයක් කියලා. නමුත් බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනයක් වෙන්නේ ඒක ෆිලොසොෆිකලි අපි කියන cause and effect theory හේතුඵල වාදයට එක්ක ප්‍රධාන වශයෙන්ම පදනම් වෙච්ච කාරණාවක් එක්කයි බෞද්ධ සදහවතුන් කටයුතු කරන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් බෞද්ධ අය බෞද්ධ ආගම ගැන දන්නේ නැහැ. තේරුණාද කියන එක? ඉතින් හරියට බෞද්ධ ආගමක දන්නේ නැහැ. බෞද්ධ ආගමේ කොටස් දෙකක් තියෙනවා. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා. දැන් අපි බහු ආගමික වැඩසටහන් වලට ගියාම සමහර වෙලාවට බෞද්ධ බුදුනුවන් වැඩියෙන් ඉන්න තැනකල අහද්දි ඒගොල්ලන්ට උත්තර දී ගන්නත් බෑ. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන්නේ මොකක්ද කියන එක. ඉතින් අපි ෆිලොසොෆි වල ඉගෙන ගත්තේ ප්‍රතිපත්ති පූජා කියන තැන. එතනදී එක ගැඹුරින් බෞද්ධ දර්ශනය අපි හැදෑරුවා. එක මම ගොඩාක් ආසාවෙන් අධ්‍යයනය කරපු දෙයක් භාවනාව කියන එක මං ජීවිතේ ඒ කාලේ ප්‍රැක්ටිස් කරපු දෙයක්. ඒක ලස්සන අත්දැකීමක් ස්වාමීන් වහන්සේ මට දුන්නා. ඒ කියන්නේ ඒක හදාරද්දී මගේ ප්‍රේමාන්තනේ. ඉතින් එතනදී මේ දර්ශනයත් එක්ක ඒ දර්ශනයේ කොටසත් බයිබලයේ තියෙනවා. එකෙන් අදහස් කරන්නේ මතක තියාගන්න ප්‍රසිද්ධ ජීවිතය ජේසුගේ අවුරුදු 30ක් නේද? සමාවෙන්න නිහඬ ජීවිතය රහස් ජීවිතය අවුරුදු 30ක්. එතකොට ඒකේ මොකද කරේ? ඒ රහස් ජීවිතය කාලේ මොකද කරේ? සමහර එක පොතක් තියෙනවා බුද්ධ ශ්‍රාවකයන්ෝ කියලා. ජේසු කෙලින්ම ගියාලු ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා බෞද්ධ ආගම හදාරලා ආයිත් ප්‍රසිද්ධ ජීවිතයට පස්සේ ආවා කියලා. එහෙම බුද්ධ ශ්‍රාවකයන්ෝ කියලා පොතක් තියෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මොඳන මතක තියාගන්න. ඒක කිසිම අදාළත්වයක් නැහැ. ජේසුට කිසිම සම්බන්ධතාවයක් ඉන්දියාවත් එක්ක නැහැ. ජේසුගේ ගෝලයෙක් වෙච්ච තෝමස් තුමා මොකද වෙන්නේ ඉන්දියාවට ඇවිල්ලා ධර්මය දේශනා කරා. ඊට අමතරව ජේසු මේ ප්‍රසිද්ධ ජීවිතයේ ගත්කතුවරු රහසක් විදිහට තියලා තියෙන්නේ. ඒක මේ භාවනාවයි එහෙම කතන්දරයකට නෙමෙයි. ඒක වෙනම අත්දැකීමක්. ඉතින් හැම ආගමකම ලස්සන තැන් තියෙනවා. හැබැයි මේ වගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි නිගමන. ඒ වගේ පුහු දේවල් වල අපි ජීවිතය පදනම් කරගන්න බෑ. සමහර එක කියවන අය ඔක අවුල් කරලා අවුල් කරගෙන දැන් එක නිගමන වලට එන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියමනක් කියන එක මතක තියාගන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදරේ ප්‍රේමාන්තයනි ධර්මදේශකයා මේ ධර්මදේශය දර්ශනයක් එක්කයි කටයුතු කරන්නේ. දර්ශනයක් එක්ක කටයුතු කරන තැන මොකක්ද මේ කතන්දරේ? ඔබගේ මගේ ජීවිතයේ බුදුහාමුදුරුවෝ හරි ලස්සනට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සැප කියන එකේ උපරිමය වින්දා. සැප කියන එකේ උපරිම වින්දා. ඒ කියන්නේ කුමාරයෙක් විදියට ඊට පස්සේ යසෝදරාව විවාහ කරගෙන රජ කෙනෙක් විදියට සැප කියන එක උපරිම වින්දද්දී බමුණෝ කතා කරලා කියලා තිබ්බා බුදුහාමුදුරුවන් ගැන. පෙර නිමිති කියපු අය කිව්වා බුදුහාම මේ මොහුට වේදනාව කියන එක පෙන්වන්න එපා කියලා. හරි නේද? වේදනාව කියන එක පෙන්වන්න එපා කියලා. ඒතර වේදනාව පෙන්වන්න එපා කියන නිසා තාප්ප ලකුවට හදලා කාර්ය දුක පෙන්වන්නේ නැතුව ඉන්නදී හදිස්සියේ එක දවසක් තාප්පෙන් හිඟන්නෙක්ව දැක්කා. තුවාල වෙච්ච මිනිස්සු. තුවාල වෙච්ච මිනිස්සු දුක් විඳින මිනිස්සෙක්ව දැක්කා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒක දුක දැකලා තමයි බුදුහාමුදුරුවෝ හිතනක වෙනස් කරගත්තේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ වේදනාවේ self mortification අපි කියන්නේ. වේදනාවේ අන්තයට ගිහිලා දුක් විඳා. සැපත් වින්දා දුකත් වින්දා. ඊට පස්සේ ඒක අතර මධ්‍යම ප්‍රතිපදාවකට ආවා. සැපත් නැති දුකක් නැති මේ දෙකම අතාරින නිදහස් නිවහල් තැනක් බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒක තමයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ. ඉතින් එතනදී ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඒ දකින්න යථාර්ථය. ඇත්තටම මගේ ජීවිතයේ ඔබ යම් තාක් දුරට බුද්ධි මට්ටමකින් ඉහළට ගියයින් පස්සේ
ඔබ ජීවිතයේ යථාර්ථය ගැන හිතන්න ගත්තයින් පස්සේ මගේ ප්‍රේමවන්තයනි ජීවිතේ අනිත්‍යයි කියන එක ඔබට තේරෙන්න ගන්නට ඕනේ. ඒක තේරෙන්නේ නැත්තේ ජීවිතං අනියතං කියලා තේරෙන්නේ නැත්තේ අපි ගොඩාක් වෙලාවට ලෝකයේ සැපත් එක්ක ජීවත් වෙලා මතු පිට තලයක ඉන්න ගත්තයින් පස්සේ. හැබැයි ඔබගේ බුද්ධි මට්ටමේ යම් අවබෝධයක ගැඹුරු අවබෝධයකට ගියයින් පස්සේ ජීවිතය අනිත්‍යයි කියන එක ජීවිතං අනියතං කියන එක යථාර්ථයක් කියලා ඔබට තේරෙනවා. ඒක ඔබගේ ජීවිතේ එක කාලවල මේක මාරු වෙවි යනවා සමහර වෙලාවට. හැබැයි මතක තියාගන්න කතෝලික ඔබ මම ඊටත් වඩා එක වෙනස් ගැඹුරු වෙනම තැනකට ඔබගේ මගේ ජීවිතය අරගෙන යනවා. ඒකයි අද කතා කරලා කියන්නේ. ඒ කියන්නේ ජීවිතය අනිත්‍යයි. හැබැයි අනිත්‍ය ලෝකේ සදාතනික නොවූ ලෝකේ සදාතනික ආදරයක්. සදාතනික නොවූ ලෝකේ සදාතනික ආදරයක්. හැම දෙයක්ම අනිත්‍ය වෙද්දී නිත්‍ය වෙච්ච එකම දෙයක් තියෙනවා. ඒකයි ඔබගේ මගේ ජීවිතය අත්දැකීම. දැන් වැඩේ තියෙන අපි මේ ලෝකේ අනිත්‍ය දේ නිත්‍ය කරගෙන නිත්‍ය දේ අමතක කරලා. ස්වාමීන් වහන්සේ අද කතා කරලා කියන්නේ ඒකයි. ඒක උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ යෙසායා 54:10 වෙනි වගන්තිය. යෙසායා 54:10 වෙනි වගන්තියේ උදාස්ගේ වචනේ බලන්න. ඒ කියන්නේ ඔබ මගේ ජීවිතේ නොවෙනස් කියලා හිතන තැන් ඔබගේ මගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැයි කියලා හිතන තැන් ස්වාමීන් වහන්සේ වෙනස් වෙන බව පැහැදිලිවම කියනවා. අපි හැමෝම කියමු. කඳු පහව ගියත් හෙල් සෙලවුණත් ඒ කියන්නේ කන්දක් යද්දී කොච්චර ස්ථිර දෙයක්ද? ඒක වෙනස් වෙන දෙයක් විදිහට අපිට පේන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කන්ද පහ වෙනවා. අනිත්‍යයි කියන එකයි මේ කතා කරන්නේ. හෙල් සෙලවෙනවා. උන්වහන්සේ මේ කවදාවත් හෙල්ලෙන්නේ නැති අචින්ත්‍ය දේ අකලංක දේ වෙනස් වෙනවා කියලා කියනවා. ඒකයි හෙරක්ලිටස් කියන දර්ශනවාදයා කියන්නේ වතුර පාරකට එකම වතුර පාරකට අපිට දෙපාරක් කකුල දාන්න බෑ. ඒක වෙනස් වෙලා තියෙනවා. ඒකයි සමහරලාට කතාවට කියන්නේ සමහර අයගේ හිත ඇවිල්ලා නුවර එළිය කාලගුණේ වගේ කියලා. ඒ කියන්නේ මෙහෙම වෙනස් වෙනවා. මේ වෙද්දි වහිනවා මේ වෙද්දි වහිනවා. චේතනාද කියන එක. වෙනස් නොවන එකම යථාර්ථය වෙනස් වීම කියන දර්ශනවාදය අපි ඉගෙන ගන්න. හැබැයි උන්වහන්සේ කතා කරලා කියනවා වෙනස් වීම නෙමෙයි එකම යථාර්ථය. ඊට වඩා එහා යථාර්ථයක් අපි දන්නවා. ඒක අපි ස්ථීරවම අත්දකිනවා මගේ ප්‍රමාන්තිනේ. කඳු පහව ගියත් හෙල් සෙලවුණත් නුඹට ඇති කියන්නේ. නුඹට ඇතේ මගේ තිරපෙම පහවන්නේවත් මගේ ගිවිසුම සෙලවෙන්නේවත් නැත. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මතේ 5:18 ගන්න. මතේ 5:18 කියන්නේ වෙනස් වෙන හැම දෙයක්ම වෙනස් වුණත් උනාස්ගේ ආදරය ස්ථිරයි මගේ ප්‍රමාණය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක උච්චාවචනය වෙන්නේ නැහැ. ඒක කවදාවත් චපල වෙන්නේ නැහැ. සැබවින්ම මම ඔබට කියන්නේ. සැබවින්ම මම ඔබට කියමි. අහස හා පොළව පහළව ගියත් අහස පහ වෙනවා කියද්දී පොළව පහ වෙනවා කියද්දී ඒක වෙන්නේ නැති දෙයක්. හැබැයි උනාස් කියනවා පහ වුණත් මොකක්ද කියන්නේ? සියල්ල සම්පූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය. මගේ ආදර ප්‍රමාන්තනේ යෙසායා 49:15 වෙනි වගන්තිය ගන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. එක දුවෙක් මට කතා කරලා කියද්දී ඒ දුව කියනවා ෆාදර් මම හිතුවේ මගේ මේ යෙසායා 49:15 කියන්නේ බොරුවක් කියලා. මොකද එයා ඒ තරමට එයාගේ අම්මයි තාත්තයි එයාගේ පවුල ඒ දෙදෙනාගේ පවුල ඒ තරමටම බල සම්පන්නව එකතු වෙච්ච පවුලක්. පුදුම සමගියක්, පුදුම ආරක්ෂාවක්, මලක් වගේ බලාගත් තැන. හොඳට ඉගෙන ගන්න ඉගෙනුවා, පසුබිම හැදුවා, ලස්සනට හැදුවා. ඒකන ෆාදර් කවදාවත් මම හිතුවේ නැහැ. කවදාවත් මම හිතුවේ නැහැ. මේක ඇත්තක් කියලා. මේක මොකක්ද වචනය? උන්වහන්සේ කතා කරලා කියනවා. හැකිද සමිදාන පිළිතුරේ මෙසේ වදාළසේක මවකට හැකිද? කුසේ දරු බිලිඳා අමතක කරන්න. එයා හිතුවා කවදාවත් මේක නම් කරන්න බෑ. බයිබලයේ තිබ්බට මේක කවදාවත් වෙන්නේ නැහැ. අම්මා කෙනෙක්ට පුළුවන්ද? තමන්ගේ දරුවා අමතක කරන්න.
ඒ තරමට අම්මා තාත්තගේ ආදරය යථාර්ථයක් එයාට. හැබැයි මොකද උනේ? මගේ ප්‍රේමාන්තනේ තාත්තා බරපතල විදියට පවුල කඩාගෙන වැටුණා. බරපතල විදියට පාපයට වැටුණා. අම්මා ඒගොල්ලන් අතහැරලා ගියා. අතහැරලා ගිය විතරක් නෙමෙයි සාප කරනවා දරුවා. ප්‍රබල විදියට කරන්න පුළුවන් හැම වින්නැහියක්ම කරනවා. එතකොට කිව්වා ෆාදර් දැන් තමයි තේරෙන්නේ. ඒ වචනය කොච්චර යථාර්ථයක්ද? මොකද්ද වචනය? හැකිද මවකට තම කිරි දරුවා අමතක කරන්නට? ඇය එසේ කළත්, ඒ කියන්නේ දරුවා බිනිඳ අමතක කරන්න හැකිද ඈට ඇගේම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක කියන්න ඇගේ දරුවා අමතක කළත් මගේ ආදරේ බිමන්තනේ අම්මයි දරුවගේ සම්බන්ධතාවය එක පෙකිනි වැලයක් තුලම ඇවිල්ලා මහා ගැඹුරු බැඳීමකට යනවා. අම්මා කෙනෙක්ට ඉවෙන් වගේ දරුවා දැනෙනවා. ඒ කියන්නේ වැඩ කරද්දී හරි ඕනම දෙයකදී මුළු අම්මගේ මුළු ශරීරයම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන දරුවා වෙනුවෙන්. අම්මර කොහොමද අමතක කරන්නේ? ඇය අමතක කළත් උන්වහන්සේ අද වචනේ කියන බලන්න. මවක ඇගේ දරුවා අමතක කළත් මම නම් කිසිදා නුඹ අමතක නොකරමි. බයිබලයේ සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික ප්‍රේමයක්. ඒක සුනිල් ලෙදරිසිංහ කියන ප්‍රේමය නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඊට එහාගේ ආදරයක්. එකයි අද ජීවිතේ අපි යථාර්ථයක් විදිහට නතර වෙන තැන. ඒ වුණාසේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ රෝම 8:35 උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න වචනය රෝම 8:35 වචනේ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද? විපතටවත් දුක් වේදනාවටවත් පීඩාවටවත් සාගින්නටවත් දුකී බවටවත් උවදුරටවත් කඩුවටවත් අප වෙන් කළ හැකිද? 38 වෙනි වගන්තියට ගන්න. මරණයටවත් ජීවිතයටවත් දේව දූතයන්ටවත් භූතාදීපන්ටවත් බලධාරීන්ටවත් දැන් තිබෙන කිසිවකටවත් මතු පැමිණෙන කිසිවකටවත් අතිඋස්සටවත් මහා ගැඹුරටවත් මුළු විශ්වයේ අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන්ම දනිමි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ ප්‍රේමයයි අපි සොයාගෙන යන්නේ. ඒ ආදරයේ අත්දැකීමටයි අපි ඇතුල් වෙන්නේ මේ රාත්‍රියේ. ඒක ධර්මදේශකයා හරි ලස්සනට මේක ජීවිතේ ඔබගේ මගේ ජීවිතයේ යථාර්ථයක් ගැන කතා කරනවා. අපේ ජීවිතයේ අපි පදනම් වෙලා තියෙන්නේ කොහේද? අපේ ජීවිතයේ අපි රැඳිලා තියෙන්නේ කොහේද? අපේ ජීවිතයේ අපි මුක්කුවක් කරගෙන තියෙන්නේ කොහේද? අපේ ජීවිතයේ අපි ප්ලග් වෙලා, අපි සෙට් වෙලා, අපේ සෙකන්ඩ් ප්ලෑන් එක වෙලා තියෙන්නේ මොකක්ද? ඒක ධර්මදේශකයා අපිට මෙසේ කතා කළා කියන්නේ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ධර්මදේශකයා 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය සිට කියවගෙන යන්න. හැම දෙයකටම ප්‍රස්තාවක්ද මේ මහ පොළොවේහි හැම කාරණයටම නිසි කාලයක්ද ඇත. උපදින්නට කාලයක් සහ නැසින්නට කාලයක් ඇත. සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක්. මගේ ආදර ප්‍රේමාන්තයනේ ජීවිතේ හැම දෙයක්ම අනිත්‍යයි කියන්නේ මේ යථාර්ථය. දැන් ඔබ ඉන්න තැන, ඔබ ඉන්න විදිය, ඔබගේ සිත, ඔබ සිතන විදිය ඊළඟට වෙනස් වෙනවා. දැන් ඔබ මුදුනේ ඉන්නවා නම් හැම කන්දකටම පස්සේ පල්ලමක් තියෙනවා. ඔය උච්චාවචේචනය අපි කියනවා විශේෂ සර්කල් කියලා. බෞද්ධ දර්ශන හරි ලස්සනට කියනවා මේක කරත් එක රෝදේ වගේ කියලා. දුක සැප නිති පෙරලනවා. ඔක මොන ආගමක හිටියත් මොන ජාතියක හිටියත් යථාර්ථයක්. ඔක ඇවිල්ලා සයන්ස් එකක්. සයන්ටිෆිකලි ප්‍රූව් කරපු දෙයක්. මගේ ආදර ප්‍රේමාන්තයනි මේක ධර්මදේශකයා හරි ලස්සනට කතා කරලා කියනවා. ඒ කියන්නේ හැම දෙයක්ම වෙනස් වෙද්දී දැන් ඔබ මගේ ජීවිතයේ ප්‍රශ්නේ මොකක්ද? ඔබ මම වෙනස් වෙන ලෝකය, ඔබ මම මේ ලෝකෙම ඉපදිලා ඒකට හුරු වෙලා මාංශයෙන් අයිති කරගෙන බුද්ධියෙන් තේරුම් අරගෙන ඔබගේ මගේ ජීවිතේ පදනම කරගෙන තියෙන්නේ මොකක්ද? ඒ වෙනස් වෙන චපලතාවයක් ඔබ පදනම කරගෙන. පුද්ගලයෙකුට ඔබ දෙයියෝ කියන
පුද්ගලයාගේ ආදරයට ඔබ වහල් වෙලා ඔබ ප්‍රමෝෂන් එකක් ඔබගේ ජොබ් එක ඔබගේ සල්ලි ඔබ බලා ගන්න රැකවරණය වෙලා. ඒතර ඔබගේ ජීවිතයේ උත්තරය තියෙන එතන. කොහොම හරි ඔබ ඒ උත්තරයම කඹරලා ඒ උත්තරය පස්සෙම යනවා. ඔබගේ ටාගට් එක කොහොම හරි අචීව් කරනවා. ඔබ හිතන්නේ ඔක කරයින් පස්සේ ඔක්කොම හරි කියලා. ඔක තරම් ප්‍රෝඩාවක් තවත් නැහැ. ඔබ හිතනවා මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබගේ ස්වාම පුරුෂයා ගැන හිතුවේ කොහොමද? ඔබගේ බිරිඳ ගැන හිතුවේ කොහොමද? ඒ කියන්නේ මට එයා නැත්තම් මම බඳින්නේ නැහැ කිව්වා. මට එයාම ඕනේ බඳින්න ඉන්න අයටත් හොඳ කවදර හිතා ගන්නවද මේවා? හරිද? දැන් මගේ පණ මගේ වස්තුව මගේ දෙයියෝ තේරුණාද කියන ගන්නේ අම්මේ. එහෙන් අදහස් කරන්නේ පෞල් ජීවිත අවුල් කියලා. අවුල් කියන එක නෙමෙයි කියන්නේ. ඔය දෙයියෝ කරගත්ත තැන එතන මුදුන කරගෙන ඔතනින් ශප්ප වෙලා වැටිලා තියෙනවා. ජීවිතේ ඔබ මගේ ප්‍රේමාන්තනි ඔබගේ ජීවිතයේ උන් ස්වාමින් වහන්සේගේ තන ස්වාමින් වහන්සේට දීලා උන්වහන්සේගේ අතින් දේවල් බාර ගන්නවා නම් ස්වාමින් වහන්සේගේ අතින් බාර ගන්නවා නම් ජීවිතේ ස්වාමින් වහන්සේ එක වෙනවා නම් මේ අනිත්‍යයි කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තනි මගෙන් සමහර වෙලාවට මිනිස්සු අහනවා ෆාදර් ග්‍රෑන්ඩ් පාස් වලින් යන්න කල්පනාවක් නැද්ද කියලා. කියන්නේ යන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ යන විදියට නෙමෙයි ඉන්නේ. හදනවා කියන්නේ තේරුණාද කියන එක කොහොමද දැන් යන්නේ? මේ ඔක්කොම අරගෙන යන්නේ කොහොමද? මම යනවා මගේ ප්‍රේමාන්තනේ. අවුරුදු 5න් පස්සේ මම යයි. නමුත් මේ තැනදී උන්වහන්සේ දයාබරව කරන හැම දෙයකදීම දුර්වල වුණත් මම කොච්චර අඩුපාඩු තිබුණත් කරන හැම දෙයකදීම ජේසුත් එක කරද්දී ඒ කරන දේ ගොඩනගන දේ ආසාවෙන් හදන දේ දිහා ආදරයෙන් බලලා ඊට යනවා කියන එක හරි සුන්දරව යන්න ස්වාමීන් වහන්සේ අතුලාන්තය අවදි කරනවා. ඒක මගේ දෙයක් කරගන්න නැතුව මට මගේ නොවන මගේ ආදරයක් තිබුණා. මට මගේ නොවන මගේ ආදරයක් තිබුණා. ඒක මට මගේ නෙමෙයි. මගේ ජේසු විතරයි. මගේ ආදර ප්‍රේමාන්තයනේ මේ සියලුම දේ අස්සේ ජේසුගේ අත ඔබ අල්ලගත්තේ නැත්නම් මට මේ ලෝකේ තියෙන වටිනම දේ අස්සේ ජේසුගේ අත අල්ලගත්තේ නැත්නම් ඔබ ඉන්නේ මහා මායාවක. ඔබ දවසක ඔය වඳින්න ගිය දේවාලේ ඔළුවටම වැටෙනකන් ඔබ අවදි වෙන්නේ නැහැ මගේ ප්‍රමාණය. මතක තියාගන්න ජේසුමයි ඒ හැම අධ්‍යයක් අස්සෙම ඉන්නට ඕනේ. එකද උන්වහන්සේ අහන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ ගෝලයන්ගෙන් අහන්නේ මේ ප්‍රශ්නය. උන්වහන්සේ ගෝලයන්ගෙන් අහනවා පේතෘතුමාගේ මහා ප්‍රකාශය තැන උන්වහන්සේ අහනවා ජොම් දුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ අහනවා 19 වෙනි වගන්තිය 20 වෙනි වගන්තිය. උන්වහන්සේ අහන වචනේ බලන්න. එහෙත් ඔබ කියන්න ඔබ මා කවරෙකු කියා කියන්න හුදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. ඔබට මම කවුද? මේ ඔක්කොම අස්සේ ඔබට මම කවුද? ජේසු අහන එකයි ඔබගේ ජේසුත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ජේසුත් එක්ක තියෙන බැඳීම මොකක්ද? මගේ ආදර ප්‍රේමයන්තනේ මේ අතහැරුණොත් ඔබට මේ කනෙක්ෂන් එක ගියොත් ඔබගේ ජීවිතේ කිසිම ඔබ කරන දේ තනිකර පුස් බොල් දෙයක් වෙනවා. ජීවිතේ කිසිම තේරුමක් නැති වෙනවා. ඔබ ජීවිතේ රුටීන් එකක හුරු වෙනවා. රුටීන් එකකට වැටෙනවා. ඔබ යන්නම් වාලේ යන කරන්නම් වාලේ කරන ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ ලෝකේ චේන්ජස් වෙනවා. ඔබගේ බෝරින් ගතිය ඔබගේ ඒකාකාරීත්වය වෙනස් කරන්න ලෝකයේ චේන්ජස්. ඒක හරි ලස්සනට ගියේ විශේෂයක් තිබුණේ. හෙරෝද රාජා ඊයේ සුවිශේෂය හෙරෝද රාජා මොකද වෙන්නේ? හෙරෝද රාජා මගේ ප්‍රේමාන්තයනි දැන් යා රාජා වස්තුව සම්පත තිබුණා. හැබැයි මිසිස් හෙරෝද බෝරින් වුණා. මිසිස් හෙරෝද බෝරින් වුණා. තේරෙනවද? මිසිස් හෙරෝද අයියෝ ඊට පස්සේ තමයි එයා චේන්ජ් එකකට මොකද කරන්නේ? හෙරෝදියස් එයාගේ මල්ලි පිලිප්ගේ වයිෆ් එක්ක සම්බන්ධතාවයක් ඇති කරලා චේන්ජ් එකට ගිහලා මොකද වෙන්නේ?
මගේ ආදරේ වන්දනේ කබලෙන් ලිප්පට වැටුණා වගේ ශ්‍රාවක ජෝහන්තුමාවත් මරලා නන්නත්තර වෙලා ජීවිතය අර බෝරින් ගතිය නැති කරන්න ඒක ලෝකයේ තුලම උත්තර හොයලා තව නන්නත්තර වෙනවා. අපි ජීවිතේ චේන්ජස් අපි ජීවිතේ මේ ලෝකේ බෝරින් වුණාම අපි එක එක වෙනස්කම් ලෝකේ ඇට්‍රැක්ෂන්ස් වලට මාංශය පිනවන තැන් වලට ඔබ යන්න ගන්නවා. මගේ ආදරේ මන්තනේ ඒකෙන් චේන්ජ් එකක් නැහැ. ඒකෙන් ඔබට ලැබෙන දෙයක් නැහැ. ශනික තෘප්තියක්. හැබැයි බරපතල කාලකන්නිකමක්, ශනික වින්දනයක්, බරපතල පාළුවක්. ඒ හැම දෙයක්ම හිස්කමක් ඔබට දැනෙනවා. තාම එහෙම දැනුන්නේ නැත්තම් තා පොඩ්ඩක් කොහොම යන්න. ඉක්මනට දැනෙනවා. හොඳ දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චරණාද කියන මගේ ආදර පෙම්වන්තිය. මූසල කතා කියන්න බබාදනේ. නෑ. මගේ ඔබ ඔය සෙට් වෙලා ඉන්න තැන ප්ලග් වෙලා ඉන්න තැන ජීවිතේ සුඛිත මුදල් කිසි ප්‍රශ්නයක් නෑ. අරගලයක් නෑ. ඔබගේ ජීවිතයේ උත්තර ලෝකයේ තලයෙන් හදාගෙන යන තැන. මගේ ආදර පෙම්වන්තියනේ ස්වාමීන් වහන්සේ එතන කඩනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ධර්මදේශකයාගේ හරිම ලස්සන මේ එකින් එකට වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි අපි වෙලාව තියෙන විදියට අපි අයිති කරගමු. දෙවෙනි වගන්තිය. තුනේ දෙවෙනි වගන්තිය. උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත. ඒ කියන්නේ චූටි බබා ඉපදුනයින් පස්සේ නේද? ඉපදුනයින් පස්සේ ඒක චරිම ලස්සන සුන්දර අත්දැකීමක්. හැබැයි උපදිනවා වගේම මැරෙනවා කියලා අපි දැනගන්නට ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඒකෙන් හොඳට මතක තියාගන්න කතෝලික ජීවිතයේ වෙනස මෙතන තියෙනවා. එතකොට මැරෙනවා ඒක නිසා මේ වෙලාවේ ජොයි එක මේ වෙලාවේ ප්‍රීතිය අතාරිනව නෙමෙයි. හරි උපදිනවා හැබැයි මැරෙනවා. ඔබගේ ජීවිතයේ ඔබ මුදුන ඇති වෙනව නැති වෙනවා. හැබැයි මේ අස්සේ ජීවිතයේ මරණයේ ස්වාමින් වහන්සේ ජේසු කියන එක. ඔබගේ මගේ ජීවිතය මේ ලෝකෙන් ඉවර වෙන්නේ නැතුව තවත් ලෝකයකට යනවා කියන එක. මගේ ආදර ප්‍රේමාන්තයනි මරණය සම්බන්ධ මේ සතියේ අත්දැකීම් කිහිපයක මම හිටියේ. එකක් තමයි මගේ දහම් පාසලේ 11 වසර පුතෙක්ගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. මගේ මල ගෙදර ගියා. අද අපි දන්නවා තාරක අපි මේ සමේ දයාබරව වැඩ කටයුතු කරන කෙනෙක්. යාර ට්වින්ස්ලා හම්බුණා. එක දවසෙන් පුතයි දුවයි පුතාගේ පෙනහැලි වර්ධනය වෙලා නැති නිසා ඒ චූටි බබාව නැති වුණා. අද මෙතන මෙච්චර විතර පුංචි පෙට්ටියක තියලා ඒක ගොඩාක් කැළඹිලි කාර අවස්ථාවක්. ඒගොල්ලන්ට දරා ගන්න අමාරුයි. එතන ඒ චූටි පොඩි පටියෙක්ව අද ඒ මරණය අපි පුංචි බිලිඳෙක්ගේ අත්දැක්කා. මගේ ආදර ප්‍රේමාන්තයනි ජීවිතේ එක මහා බරපතල වේදනාවක්. බරපතල වේදනාවක්. හැබැයි ඔබේ හැම දෙයක් අස්සෙම ජේසුව අයිති කරගත්තොත් ජේසුව අල්ලගත්තොත් සිද්ධියක් වෙනකන් විතරක් ඉන්න ඕනේ නැහැ. හැම දෙයක් අස්සෙම ජේසුත් එක්ක ඔබගේ කනෙක්ෂන් එක තිබුණොත් ජීවිතේ දරනවා කියන එක ඔබ කරනවා. එහෙම නැත්නම් ලෝකයේ දේවල් පදනම කරගෙන උත්තරය කරගෙන ඔබ ජීවිතේ ඒතන ඉන්නේ නැද්දී? මගේ ප්‍රේමාන්තයනේ ඔබගේ ජීවිතේ ඔබ කොහොම ඔබට නැති වෙයිද කියලා ඔබ දන්නේවත් නැහැ. ඒකයි හැමතිස්සෙම මරණයෙන් මතු ජීවිතයක් අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. හැමතිස්සෙම ඒක මං කිව්වේ එතන ඒ මලගෙදර පුචාවේදී මලගෙදර මෙහෙදී කිව්වේ ඒකයි අම්මා සඳකී මම එළව හිරුවේ යරිදී. තාත්තා කෙනෙක් කියන්නේ ඉරක් වගේ ඒ සම්බන්ධතාවය ගත්තාන් පස්සේ අපි කතා කරලා දේශනාවේදී හරි ලස්සන ස්වාමීන් වහන්සේ කතා කරා. ඒ ඉර අපි දකිනවා ඉර සිතිජයේ බහැලා යනවා. ඉර බැහැගෙන යනවා. අපි බැලුමට මූදට ඉර ගිලිලා යනවා. අපිට බැහැලා යන ඉර මොකද කරන්නේ? තව රටකට පායනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසුගේ ඔබගේ මගේ ජීවිතේ පායපු ඒ ඉර බැහැලා යන්නේ ජේසුගේ ලෝකේ උපදින්නට. මේක ඔබගේ මගේ ජීවිතයේ යථාර්ථයක්. මේක ඔබගේ මගේ ජීවිතයේ අයිති කරගන්න ඕන දෙයක්. එහෙම නැතුව මේ ලෝකය මගේ ජීවිතේ රාජධානිය කරගෙන මේ ලෝකයේ තුලම මම නැහිත්ති ඔබට එහෙම මරු ලෝකයක් වෙන ලෝකයක් ගැන මතක් වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි
ඒ පුංචි පුතාගේ ජෝස් කියලා නම දාලා තිබ්බේ. දුවයි පුතායි ට්වින්ස්ලා. ජේසු අම්මගේ ජුසේතුමාගේ නම් දෙක තමයි පැටව දෙන්නට දාලා තිබ්බේ තාරක. ඒක හරි ලස්සනයි. හරි ලස්සන අත්දැකීමක ආවේ. ඉතින් ඒ ජෝස් පුතාගේ පෙනහැලු වර්ධනය වෙලා නැහැ. එම් ප්‍රශ්නයක් තිබුණා. හරි ලස්සනට වචන මේ මෙනෙහි කරේ කොහමද පෙනහැලු තියන්නේ හුස්ම ගන්න. මාළුවා හුස්ම ගන්න විදිය නෙමෙයි ඔබ මම හුස්ම ගන්න. පෙනහැලු තියන්නේ මේ ලෝකයේ ඔක්සිජන් අපි ගන්න. ඔක්සිජන් ලේවල්ට එකතු කරන්න පෙනහැලු වල. එතකොට පෙනහැලු නැති ඒ පුතා අපිට කියා දෙන්නේ මොකක්ද? එයා මේ ලෝකයේ හුස්මෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. ශුද්ධාත්ම හුස්මෙන්. ශුද්ධාත්ම හුස්මත් එක්ක පූර්ණව සම්බන්ධ වෙන්නේ මේ ලෝකෙට අයිති නෑ දරුවා අයිති උන්වහන්සේට. ඔබ මගේ පෙනහැලු තියෙන නිසා තාම ශුද්ධාත්ම ඔබ මම ඔක්සිජන් වලින් ශක්තිය ලබාගෙන ජීවත් වෙන නිසා ශුද්ධාත්ම හුස්ම ගැන අවබෝධයක් නැහැ. ශුද්ධාත්ම හුස්ම මගේ ආදරේ මාත්‍යනේ ඔබ මම ජීවත් වෙන්නේ මේ ලෝකයට අයිති විදියට නෙමෙයි. අපි මම ජීවත් වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේට අයිති පිරිසක් විදියට. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. එනිසා සදාකාලික වූ ලෝකේ සදාකාලික ආදරයක්. ඒ ජේසුගේ ආදරයමයි. ඒකයි ජේසු අහන්නේ ඔබට මම කවුද? ඒක ජේසු කතා කරලා කියන්නේ පේතුරුතුමා කියද්දී ඔබ ක්‍රිස්තුවරයා යනෝ කියලා ජේසු කතා කරලා කියනවා මනුෂ්‍ය පුත්‍රයා යන දුක් විඳින්නට ඕනේ මැරෙන්නට ඕනේ වේදනාව විඳින්නම ඕනේ ඒ වේදනාවෙන් නතර වෙන දෙයක් නෙමෙයි තුන්වෙනිදා මරණයෙන් උත්ථාන වෙනවා. එමගේ මගේ ජීවිතේ මේ කනෙක්ෂන් එක දකින්න. ජීවිතේ හැම වේදනාවකදීම ඒකේ කමුරලා ඒකේ ගිලිලා ඒකේ ගෝරේ හිර වෙනව නෙමෙයි. ඔබට මට මේ වේදනාවෙන් එහා ජීවිතයක් තියෙනවා. හැම තිස්සෙම ස්වර්ගය අරමුණු කරගත්ත ජීවිතයක්. ඒකයි ශුද්ධවන්තය ඔබට මට කියා දෙන්නේ. කිසිම ශුද්ධවන්තයෙක් නැහැ දුක් විඳපො නැති මගේ ප්‍රේමාන්තය. වේදනාව ඔබ පිරිසිදු කරනවා. වේදනාව ඔබ පවිත්‍ර කරනවා. වේදනාව ඔබගේ ඇස් අරිනවා. වේදනාව ඔබ සම්බන්ධ කරනවා. අත්ත පළදරන අතු වඩා පළදරන නිසා කප්පාදු කරනවා. වේදනාව ඔබ ගමනක් අරගෙන යනවා. කුරුසේ අරගෙන යන්නේ නැති ගමනක් ඔබට මට නැහැ. ඒකයි ප්‍රොස්පෙරිටි ගොස්පල් අපි හෙලා දකින්නේ. ජීවිතේ ඔක්කොම හරියනවා. ජේසු අදහද්දී සඵල වෙනවා. ඔක්කොම ප්‍රශ්න නැති වෙනවා. ඔබගේ බිස්නස් වැඩි වෙනවා. ඔබගේ අන්ධකාර කාලය නැති වෙනවා. ඔබ ආලේප වෙනවා. ඔබ සුව වෙනවා. මේක නෙමෙයි ඔබගේ මගේ ගමන. ඒව උනාස කරයි. හැබැයි මා පේදුරුතුමාට දැල දාලා මාළු රාශියක් දැල ඉරෙන තරම හම්බුනයින් පස්සේ පේදුරු ඔන්න සඵල වුණා. praise the lord. පේදුරු සෙන්ට් පීටර්ස් මොකද්ද මාළු කඩේ. ගමටම මාළු දෙන පේදුරු මාළු කඩේ. එහෙනම් තාමත් මාළු තමයි. මාළු දැල අහුුනේ අතරින්න. ඒකේ එල්ලෙන්න නෙමෙයි. ජීවිතේ මාළුන්ට වඩා දෙයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න. බඩගින්න ඉන්න මිනිස්සෙට දේශනා කරන්න බෑ මගේ ප්‍රේමන්ත. මාළු නැතුව වේලි ඉන්නේ නැද්දි මාළු නැතුව ඉතින් මාළු නැහනේ. ඉතින් මොනවා කරන්නද? මාළු තිත්තයි. අර මිදි කන්න බැරි නරියර මිදි තිත්තයි වගේ මාළු තිත්තයි. මේක සල්ලි ජරාව, මාළ ජරාව. ලෝකේ අනිත්‍යයි. නැති ඉන්න අනිත්‍යයි. හපෝ හැම ජරාව. මේ ඔක්කොම හම්බුණයින් පස්සේ බලන්න ඕනේ. චරණාද කියන එක. ඒකෙන් මගේ ප්‍රේමන්තනේ ඒ කියන්නේ හිඟන්නෝ කියන්නේ නැති අය කියන්නේ ඊතර වෙන අය නෙමෙයි හොඳේ. සිතින් නිලුන්නෝ සල්ලි වලින් දුප්පත් අය සමහර වෙලාවට මගේ ප්‍රේමාන්තනේ පොසත්ට වඩා පෙරේතයි. මතක තියාගන්න. හරි ලස්සනට කියනවා. එක සපත්තු කුට්ටමක් තියෙන කෙනා සපත්තු කුට්ටුවක් ගොඩාක් තියෙන කෙනා. බැලුවට කවුද හොඳ? අල්පෙච්ච කවුද? සපත්තු කුට්ටමක් තියෙන කෙනා. හැබැයි එක්කෙට්ටවත් අල්ලන්න දෙන්නේ නැහැ. තේරුණාද? එකයිනේ තියෙන්නේ. තේරුණාද කියන එක? නිකන් දෙන්නමෝ. අර ගොඩක් තියෙන කෙනා ඕන එක්කෙනෙක්ට ඕන සපත්තුවක් අරන් යන්න කියලා කියනවා. එතකොට ජීවිතයේ තීරණය කරන්න වෙනම තැනක. මගේ ආදර ප්‍රේමාන්තයනේ ස්වාමීන් වහන්සේ අද ඒකයි ඔබගෙන් අහන්නේ. ඔබගේ ජීවිතයේ හැම දෙයක්ම නැති වෙද්දී නොවෙනස් වෙන එකම ආදරය ස්වාමීන් වහන්සේගේ ආදරය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේක තනකවත් නැතුව යන්න උනාස කියනවා. තුන්වෙනි වගන්තිය මරන්නට කාලයක් සහ
මරන්නට කාලයක් සුව කරන්නට කාලයක් ඇත. සුව කරන්නට කාවත් මරන්න යන්න එපා. තේරුණාද? ඒකෙන් මේ තේරුණාද කියන එක? මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත. කඩා දමන්නට කාලයක් සහ කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයක් ඇත. ගොඩ නගන්නට මේ කාලයක් දෙකම කාල දෙකක්. කාලයක් කියන්නේ වෙනස් වෙනවා. කඩනවා වගේම ගොඩ නගනවා. කඩද්දි රිදෙනා වගේම ගොඩ නැගිද්දි ෂෝක් මාර ෆීලිං එකක් එනවා. හැබැයි ඒකත් මතක තියාගන්න ඒකත් කැඩෙනවා. මේ කිසිම දෙයක නතර වෙන්න එපා. ජේසු විතරක්. ඒකයි තාබෝර් කඳ මුදුනේ අත්දැකීමේදී පේතුරුතුමා කියනවා ස්වාමීනි අපි කූඩාරම් 3ක් හදන්නම් මෝසස්ට එලියාට ඔබ වහන්සේට එකක් අපි මෙතනම ඉමු ස්වාමීන් වහන්සේ කන්දෙන් බහින්න ජේසු විතරයි ඉතුරුනේ කියලා වචනය කියනවා. ඔබ ජේසුගේ අත අල්ලගෙන මේ හැම දෙයක් දිහාම ආදරයෙන් බලන්න. අපි භාවනාවේ සමහර දරුවන්ගේ වැඩසටහන් වල හරි ලස්සන අභ්‍යාසයක් කරනවා. අපි කියනවා අන්ලුක කෙනෙක්. අන්ලුක කෙනෙක්. අන්ලුක කියලා කියන්නේ අපි සිද්ධියෙන් ජේසුගේ අත අල්ලගෙන එළියට එනවා. ඔබ සිද්ධිය ඇතුළට ගිරනාට වඩා ඔබගේ ප්‍රශ්නය ඇතුළට ගියයින් පස්සේ මොකද වෙන්නේ? ප්‍රශ්නය ඇතුළට ගියයින් පස්සේ ඔබට වෙන්නේ ප්‍රශ්නය. දැන් ඔබ හිතන්නේ මේ ප්‍රශ්නය ඉඳන් මෙතන පේන්නේ මේ. ඔබ පේන්නේ මෙහෙම. තේරුණාද කියලා? ප්‍රශ්නය ඇතුළේ. හැබැයි අන්ලුක කියලා කියන්නේ මගේ ප්‍රමාන්තනේ ඔබ ප්‍රශ්නයෙන් එළියට එනවා ස්වාමීන් වහන්සේත් එක්ක. ප්‍රශ්නය ඔබ සිද්ධි දිහා ෆිල්ම් එකක් බලනවා වගේ බලනවා. ඔබ දැන් කලන දැන් ඔයාලට කේන්ති ගිහලා තියෙනවා. ඔය දැන් කේන්ති ගිහලා. ඔක් කේන්තියෙන් එළියට ඇවිල්ලා ඔබ කේන්ති දිහා දැන් ඔන්න දැන් ඔයාලට පාළුයි. ඔබ එළියෙන් ඇවිල්ලා බලනවා. ඔබ මේක පුරුදු වුණොත් ජීවිතේ භාවනාව අපි කරන්නේ ඒක. ඔබ සිද්ධිය දිහා සිද්ධියෙන් එළියට ඇවිල්ලා බලනවා. ඒතර ඔබ මේක ඒක මේ රමිනියා ගොතාගෙන ඕම් කියාගෙන ඉන්න ඕනේ නැහැ. ඔබ හුරුණයින් පස්සේ වැඩ කරන අතරමාරේ ඔබ කල්පනා කරනවා දැන් මොකද මම කේන්ති ගියේ? දැන් මොකද්ද? මම අහනවා මගෙන් ඇයිද මම දැන් මූඩ් ඩවුල් මොකද වෙලා තියෙන්නේ? ඇයිද මගේ එතකොට මම මේ ප්‍රශ්නයෙන් එළියට ඇවිල්ලා ඒ ප්‍රශ්නය දිහා මෙන්න මේ කියපු වචනය මෙන්න මේ සිද්ධිය මෙන්න මේක නිසා තමයි මම අවුල් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඒක ඩයග්නෝස් කරගන්න නැතුව අවුල මම දන්නේ නැහැ මොකක්ද කියලා අනිත් උන්වත් අවුල් කරගෙන චොර කරගෙන මනාර කෑ ගහලා දන්නේ නැහැ. එක තැනක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකද සිද්ධිය ඇතුළට අප ගිහිල්ලා සිද්ධියෙන් එළියට එනවට වඩා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ශුද්ධාත්මයන් වහන්සේට කනෙක් වුණායින් පස්සේ මේක දයාබරව ස්වාමීන් වහන්සේ ඔබව මෙහෙවගෙන යනවා. හතරවෙනි වගන්තිය. අඬන්නට කාලයක් සහ අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත. සිනාසෙන්නට කාලයක් ඇත. වැළපෙන්නට කාලයක් සහ වැළපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත. නටන්නට කාලයක් මේ දෙකම යනවා. මේ දෙකම ස්වභාවිකයි. අපි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා අපිට. ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකක්ද? මම මේක ඔබට කරලා තියෙනවා. දැන් ඔන්න මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තයනේ ෆොරිනර් කෙනෙක් එක ගියාලු ෆොරිනර් කෙනෙක් එක ගියාලු ටූරිස්ට් ගයිඩ් කෙනෙක්. ටූරිස්ට් ගයිඩ් කෙනෙක් ගිහිල්ලා දැන් හොඳටම මහන්සි කැකිරාව පැත්තේ ගියාම දැන් අතුලේ කර්කශක අවුවේ ගිහිල්ලා කඩයක්වත් කිසිම දෙයක් නැහැ. ඔන්න එක කඩයක් දැක්කලු. ඒ කඩයක් දැක්ක ගමන් මොකද වෙන්නේ? කඩයක් දැක්කහම ෆ්‍රිජ් එකකුත් තිබ්බලු. ටක් ගාලා ගිහිල්ලා දැන් ෆොරිනර් ටූරිස්ට් ගයිඩ් එච්චර ඉංග්‍රීසි බෑ. ඉතින් මොකද වෙන්නේ? ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නගෙන යනවා. දැන් ෆ්‍රිජ් එකක් තිබ්බලු. ෆ්‍රිජ් එක ඇරලා කොකා කෝලා එකම එකයි ෆැන්ටා එකම එකයි තිබ්බත් බෝතල් දෙක. හරිද? දැන් මොකද වෙන්නේ? සුද්දා මොකද කරන්නේ? ෆොරිනර් මොකද කරන්නේ? බෝතලේ අරගෙන ෆැන්ටා බෝතලේ අරගෙන I prefer the Fanta කියලා මොකද ෆැන්ටා එක අරගෙන එයා ගලා බීලා ෆැන්ටැස්ටික් කියලා තිබ්බලු. හරිද? ඊට පස්සේ දැන් ෆොරිනර් මේ ගයිඩ් හම්බුනේ කොකා කෝලා බෝතලේ. දැන් මිනිහා දැන් මොකද කරන්නේ? අරලා ගලා බීලා දැන් අරයා ෆැන්ටා බීලා ෆැන්ටැස්ටික් කිව්වනේ. මෙයා බීලා කොකාස්ටික් කියලා තිබ්බා. තේරුණාද කියන්නේ? වගේ දැන් හරිනේ. ඔම්ම යද්දී ඕක අප්‍රිකාවේ තේරුණාද කියන එක? ඕක අප්‍රිකාවෙත් දැන් ඔය දෙන්න යනකොට මොකද වෙන්නේ? අරයා ෆ්‍රිජ් එක අරගෙන ගත්තාම දැන් මෙයා මොකද වෙන්නේ? ෆැන්ටා එකයි කොකා කෝලා එකයි ෆොරිනර් ෆැන්ටා එක බීලා ෆැන්ටැස්ටික් කිව්වලු. අරයා කොකා කෝලා එක බීලා කොකාස්ටික් කියලා කිව්වලු. දැන් hina වෙන්නේ නැහැ. ඇයි ඉස්සලා hina වුණා? ඇයි දැන් hina වුනේ? ඇයි? දැන් ඔක මම ඉතියෝපියාවේ කියලා වෙන එකක් කිව්වනම් පොඩ්ඩක්වත් hina වෙන්නේ නැහැ. මොකද නේ එකම ජෝක් එක hina වෙන්නේ නැහැ. මොකද සේම් ජෝක් නේ. හැබැයි ජීවිතේ අපිට වෙච්ච වැරදක් අපේ මොකක් හරි ප්‍රශ්නයක් ජීවිත කාලයම හිත අපි දුක් විඳිනවා. සිනහවත් එක්ක අපි ඉන්නේ නැහැ. හෙන ගොබ්බ අදහස් තියන්නේ වැඩියෙන් hina වෙන්න බයයි.
අම්බෝ හෙට අඬයිද දන්නේ නැහැ. මොනවික හිනාවෙන්න. ඔගේ හෙට අඬද්දි අඬන්න. ඒකත් බයයි. ඒ කියන්නේ අර ජීවිතයට ඇහෙන් ඇඟිල්ලෙන් ඇහැට ඇනගෙන අඬන්න බලාගෙන ඉන්නේ. දුක නිකන් අහගෙන දුක ඇඟේ දාගන්නවා. තක්ගල දුක් වෙන්න නම් අනේ මගේ ප්‍රේමවන්තයනේ පුදුමාකාර අර සතුට විඳන්නේ නැහැ. අර මුස්පේන්ත දුක්ඛකම තමයි ඉන්නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. මතක තියාගන්න. දුක සතුට දෙකම වෙනස් වෙනවා. හැබැයි කනෙක්ෂන් එක ජේසුස් තුළ ඒ දැනෙන අත්දකින්න දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනේ. එකයි එක අද උන්වහන්සේ ධර්මදේශකය හරහා ප්‍රශ්නේදී ජේසුස් එයාලගෙන් අහන ප්‍රශ්නය මොකක්ද? ඔබට මම කවුද? එන හැම සිද්ධියක් අස්සෙම ජේසුව දකින්න. හැම සිද්ධියක් අස්සෙම සදාකාලික නොවු ලෝකේ සදාතනික ආදරය උන්වහන්සේමයි. අවසානයේ අපි ගන්නවා මගේ ප්‍රේමවන්තයනි. 9 වෙනි වගන්තිය අපි එතනින් අවසන් කරමු. අපේ සියලු වැඩ කටයුතු වලින් කවර ප්‍රයෝජනයක් ඇද්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගය අපිට තබා ඇති කාර්යය මම දනිමි. උන්වහන්සේ සියලු දේ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ කියන්න අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිද්ධී තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයට බැරිය. ඊළඟ වගන්තිය ගන්න. ඒක කියවෙන්නේ නැහැ නමුත් ඔය වචන තියෙනවා. එබැවින් කියන්නේ සිය ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම් ගතිමි. මගේ ආදරේ ප්‍රේමවන්තයනි ජේසුව අතින් අල්ලගෙන ජෝබ්ගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ දුන්නා. ස්වාමීන් වහන්සේ ගත්තා. හැබැයි ස්වාමීන් වහන්සේ වත් එක්ක ඉන්නවා. ඔබගේ ජීවිතේ ප්‍රධානම හැම දෙයක්ම ජේසු නම් අරමුණ. හැම දෙයකටම වඩා ඔබ ජේසුට නම් ආදරේ. ජේසුව ඔබගේ ජීවිතේ එක නම් මගේ ප්‍රේමවන්තයනි ඒකයි පේතුරුගෙන් අහන්නේ හැමෝටම වඩා මට ආදරේද? එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. ඔබගේ ජීවිතේ හැමෝටම වඩා ජේසු එක නම්. ඔබගේ ජීවිතේ රිදෙනවා. අපි රොබෝලා නෙමෙයි. අපි ඇතුළාන්තයේ ගල් ටික් වෙලා නැහැ. අපි සංවේදී මිනිස්සු. ඔබට මට උනාස කියනවා සීතල හෝ උණුසුම්ම ඉන්නවා නම් හොඳයි. ඔබට මට රිදෙනවා. හැබැයි ඒ රිදීම තුල ඔබට මට තේරුමක් තියෙනවා. ජේසු ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම සැලසුම් කරලා ඉවරයි. මම දන්නවා මේ වෙච්ච අයහපත හරහා ස්වාමීන් වහන්සේ යහපත කරනවාමයි. මේ වෙච්ච වින්නය හරහා ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් කරනවාමයි. ඒක ඇවිල්ලා මේ ලෝකේ උත්තරයක් නෙමෙයි. අපිට මේ ලෝකේ සඵලතාවයක් නෙමෙයි. හැබැයි මම දන්නවා මේ ලෝකේදී මාව ඒ කනෙක්ෂන් එකට ගන්නවා. ඒ නැතිවීම හරහා, ඒ අනිත්‍යභාවය හරහා, කඩාවැටීම හරහා ඒ කනෙක්ෂන් එකට ගත්තයින් පස්සේ හැම දෙයකම තේරුම මම දකින්න ගන්නවා. ඒ දේ අනිත්‍ය වුණාට නිත්‍ය ආදරයක් මට තියෙනවා. මෙතන වෙනස් වුණාට උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා. මගේ ප්‍රේමවන්තයනි ඔය තැන හෙමින් යකා මොකද කරන්නේ? හෙමින් ජේසුගෙන් ඔක ඩයිවර්ට් කරලා ජේසුගෙන් අහකට අරගෙන පුද්ගලයෙක්ට සිද්ධියකට ඔබ වහල් වෙනවා. ඔබ ජීවිතේ ජේසුට මුල් තැන දෙන්නේ නැතුව ලෝකේ තැනකට මුල් තැන දුන්නායින් පස්සේ මොකද වෙන්නේ? යකා එතන උලුප්පලා පුම්බලා උඩ දාලා අඩාගෙන වට්ටලා බො නන්නත්තර කරනවා. අන්තිමට ඔබට ඔබවත් නැහැ. ජේසුවත් නැහැ. එනිසා අද ධර්මදේශකයා කතා කරලා කියනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. එනිසා අද ජේසුව වගේ අහනවා පුතේ වාට මම කවුද? මේ වෙනස් වෙන ලෝකේ, අනිත්‍ය ලෝකේ, ශපල ලෝකේ, දෙබිඩි ලෝකේ ඔබට මම කවුද? ඒ ජේසු ඔබ මම අතරට එන්නට යනවා. එනිසා කල්පනා කරලා බලමු. අද උන්වහන්සේ ඔබගෙන් මගෙන් එක ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ කතා කරලා කියනවා එළිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා මට ඔබට එක චෝදනාවක් තියෙනවා. මට ඔබ ගැන එක චෝදනාවක් තියෙනවා. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. මුලින් ඔබගේ මගේ ජීවිතේ උනේ ජේසු. අද මම කොහෙද ඉන්නේ? අද මම හිමීට ජේසුගෙන් ඈත් වෙලා ජේසු පැත්තකට ගිහිල්ලා මගේ ජීවිතේ සිද්ධි ලොකු වෙලා, පුද්ගලය ලොකු වෙලා, පෞල් ජීවිත ලොකු වෙලා, ආර්ථිකය ලොකු වෙලා, සම්බන්ධතා ලොකු වෙලා, හැඟීම් ලොකු වෙලා, රසය ලොකු වෙලා, අහස ලොකු වෙලා, ජීවිතේ සැලසුම් ලොකු වෙලා, ජීවිතේ අදිෂ්ඨාන ලොකු වෙලා, ටාගට්ස් ලොකු වෙලා, ස්වාමින් වහන්සේව පැත්තකට ගිහිල්ලා අදහන්නම් වාලේ අදහනවා.
යන්නම් වාලේ පල්ලේ යනවා. උන්වහන්සේ අද ඔබව අධ්‍යාත්මිකව කොනිත්තලා රිද්දලා මතක් කරනවා. පුතේ මමයි ඔබගේ ජීවිතේක. ඒක යකාම කරනවා. ඔබගේ ජීවිතේ කඩාගෙන වැටුණයින් පස්සේ නන්නත්තරුණයින් පස්සේ ඔබගේ අස්සහැරලා අකිකරු පුත්‍රයා ජරාව කත්ති ඇස්සරුණා වගේ උන්වහන්සේ ඔසිය 5:15 මව උන් දුක් විඳින කල ඕනෑකමින් මාව සොයාගෙන එනවා කියලා කතා කළා කියන වචන අයිති කරගමු. ස්වාමින් වහන්සේ මට කවුද කියන වචනයත් එක්ක ජේසුගේ ආදරය අයිති කරගන්නට අපි හැම කෙනෙක්ම දනින් වැටමු. ජීවමාන ස්වාමින් වහන්සේව අප අතරට පිළිගනිමු.